11 වසර දරුවන්ගේ 14 වෙනි පාඩම හයිඩ්‍රෝකාබන සහ එහි ව්‍යුත්පන්න කතා කරන්නයි යන්නේ. 14 වෙනි පාඩම. මේක ඉච්චර දිග පාඩමක් නෙවෙයි. මම මේ සතිය ඇතුළත මේ සතිය අපිට සඳුදා බදාදා සිකුරාදා දවස් 3ක් තියෙනවානේ. දවස් 3න් මේ පාඩම ඉවර කරලා දෙන්න පුළුවන්. අනිත් එක හුඟා ළමයිට මේක අමාරුයි. අච්චුපත කියවට එහෙම තේරෙන්නේ නැහැ. ඔව්. ඒකට හේතුව තමයි මේක A level පාඩමක්. මේ අලුත් විෂය නිර්දේශයට උසස් පෙළ A level කෙමිස්ට්‍රි කරන අයියලා අක්කලා ඉන්නවා නම් අහලා බලන්න. කෙමිස්ට්‍රි වල තියෙනවා තමයි ඕගනික් කෙමිස්ට්‍රි කියලා එකක්. කාබනික රසායන. සිංහලෙන් කියනවා. අන්නේ කාබනික රසායන යටතේ තමයි හයිඩ්‍රෝකාබන කියන එක තියෙන්නේ. අන්නේ හයිඩ්‍රෝකාබන පාඩමම ඔබට ඇවිල්ලා තියෙනවා මේ O level වලට දැන්. එහෙනම් මේක හරි ලේසි. මේකේ ලස්සන රටාවක් තියෙනවා. නමුත් ඒ රටාව අච්චුපත තුල නැහැ. එහෙනම් අච්චුපතල්ල වෙහි කරන්නේ. අච්චුපතෙන් තේරුම් ගන්නවට වඩා මම මේ කියලා දෙන විදිය හොඳට අහගෙන යන්න. ඊට පස්සේ ඕනනම් අච්චුපත ගන්න. එතකොට තේරෙයි. එහෙනම් මුල සිට අගට යනකම් හොඳට අහගෙන ඉන්න. තව දෙයක් මේක කිසිම විදිහකින් ෂෙයා කරන්න එපා වෙනවා. ආගන්න හයිඩ්‍රෝකාබන. මොකද්ද මේ හයිඩ්‍රෝකාබන කියන්නේ කියලා හිතන්න. හයිඩ්‍රෝකාබන කියන්නේ මොකක්ද කියලා දෙන එක පස්සට කියන්න. පසුව දැනුම් දෙන්න. මම පාඩම ඔය නමින් නැතුව මෙහෙම පටන් ගන්නවා. අහලා තියෙනවද කාබනික සංයෝග කියලා? අහලා ඇති. මිශ්‍රණ පාඩමේ කාබනික ද්‍රාවක, අකාබනික ද්‍රාවක මතකද? ඒක තමයි. එහෙනම් කාබනික සංයෝග කියන ඇත්තේ මොනවද? නැත්තම් ඉංග්‍රීසියෙන් අපි කියනවා organic compounds. කාබනික සංයෝග කියන්නේ මොකද මෙහෙමයි. කාබන් මූල ද්‍රව්‍ය අඩංගු සංයෝග. හරි. කාබන් මූල ද්‍රව්‍ය අඩංගු සංයෝග. ඒකෙන් දැන් උදාහරණ කිහිපයක් අපි ලියලා බලමුද? දැන් උදාහරණය CH4 අන කාබන් ටි. කාබනික සංයෝගය. CCl4 කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්. මේවන කාබන් ටි. C6යි H12යි O6යි ග්ලූකෝස් වෙන කාබන් තියෙනවා. C6යි H6යි බෙන්සීන් කියලා මේකට කියනවා. මතකද මිශ්‍රණ පාඩමෙත් මේක අපි ගත්තා බෙන්සීන්. විද්‍යාගාර ද්‍රාවකයක්, කාබනික ද්‍රාවකයක්. මේකෙත් කාබන් තියෙනවා. එහෙනම් කාබනික සංයෝගයක්. පුතා දැන් මේ විදිහට කාබන් මූලද්‍රව්‍ය අඩංගු සංයෝග අපි හඳුන්වනවා කාබනික සංයෝග. එතකොට කාබනික සංයෝගයක අනිවාර්යෙන් කාබන් තියෙන්න ඕනේ. ඒත් එක්ක මෙන්න මේ මූලද්‍රව්‍ය තිබිය හැකි. ඔක්සිජන්, හයිඩ්‍රජන්, කාබන් එක, නයිට්‍රජන්, ફોස්ෆරස්, සල්ෆර්, හැලජන මොනවද හැලජන කියන්නේ? හැලජන කියන්නේ ආවර්තිතා වගුවේ 7 කාණ්ඩයේ ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමීන් වගේ මූලද්‍රව්‍ය තිබිය හැකි. එහෙනම් පුතේ කාබන් මූලද්‍රව්‍යයත් එක්ක ඔක්සිජන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් හෝ ફોස්ෆරස් හෝ සල්ෆර් හෝ හැලජනයක් සම්බන්ධ වෙලා තියෙනවා නම් බොහෝ විට ඒක කාබනික සංයෝගයක් වෙනවා. දැන් බලන්න මේ උදාහරණ. මේ CH4 මීතේන් ජීව වායුව එහෙම මොනවද මේකේ තියෙන්නේ? කාබන් එක හයිඩ්‍රජන්. හරිනේ කාබනික සංයෝගය. CCl4 කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්.
කපින සටහන නම් අඳින්න තිබෙනවා. මතකද? ඒතර කාබන් එක්ක මේ ක්ලෝරින් ඒ කියන්නේ හැලජන සම්බන්ධ වෙලා තියෙනවා. මෙයත් එහෙනම් කාබනික සංයෝගයක්. එතකොට ග්ලූකෝස් කාබන් එක්ක හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි. මෙන්න බලන්න කාබන් එක්ක හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි තියෙනවා. එහෙනම් කාබනික සංයෝගයක්. C6යි H6යි බෙන්සීන්. කාබන් එක හයිඩ්‍රජන් තියෙනවා. කාබනික සංයෝගය. එහෙනම් කාබන් මූලද්‍රව්‍යයත් එක්ක හයිඩ්‍රජන් හෝ ඔක්සිජන් හෝ නයිට්‍රජන් හෝ ෆොස්ෆරස් හෝ සල්ෆර් හෝ හැලජන සම්බන්ධ වී තිබේ නම් බොහෝ විට ඒවා මොනවා වෙනවද? කාබනික සංයෝග වෙනවා. හැබැයි අනිවාර්යෙන් කාබන් තියෙන්නම ඕනේ සංයෝගයේ. පොතේ මම මේ කියපු වචනේ මොකද අහන්නේ? කාබන් එක මේ මූලද්‍රව්‍ය තියෙනවා නම් බොහෝ විට ඒවා කාබනික සංයෝගයි. බොහෝ විට කියන්නේ. එහෙම නොවන අවස්ථාවක් තියෙනවද? තියෙනවා. දැන් කාබන් එක මේ මූලද්‍රව්‍ය සම්බන්ධ වෙලා තියෙන සමහර අවස්ථා තියෙනවා. නමුත් අපි කාබනික සංයෝග විදිහට ගන්නෙ නැහැ. ඔන්න අහගන්න බෙන්න මෙහෙමයි. එකක් තමයි කාබන් වල ඔක්සයිඩ්. කාබන් වල ඔක්සයිඩ්. හැමෝට කියන්නේ කාබන් වල ඔක්සයිඩ් කීපයක්? CO2 කාබන් ඩයොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ් CO. බලන්නකෝ දැන් කාබන් එක ඔක්සිජන් නේ දෙන්නේ. කාබන් එක ඔක්සිජන් හිටියත් මේවා කාබනික සංයෝග විදිහට ගන්නෙ නැහැ. කාබන් ඩයොක්සයිඩ් වෙන කාබන් ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් කාබනික සංයෝග විදිහට ගන්නෙ නැහැ. දෙක කාබනේට් වර්ග. අම්මෝ කාබනේට් වර්ග ගොඩාක් තියෙනවා. දැන් බහුලව අපිට හමු වන කාබනේටයක් තමයි කැල්සියම් කාබනේට් CaCO3 ගොනු ගල් කියන්නේ. මේ බලන්න කාබන් එක මේ කාබන් එක ඔක්සිජන් එහෙම ඉන්නවා. හැබැයි කාබනික සංයෝග වෙන්නේ නැහැ. තව ඕනනම් සෝඩියම් කාබනේට් Na2CO3. කාබන් එක ඔක්සිජන් ඉන්නවා. නමුත් කාබනික සංයෝග වෙන්නේ නැහැ. තව එකක් බයිකාබනේට්. බයිකාබනේට් වර්ග. උදාහරණ කැල්සියම් බයිකාබනේට්. එතකොට HCO3 කාබන් එක හයිඩ්‍රජන් ඔක්සිජන්. කාබන් එක හයිඩ්‍රජන් ඔක්සිජන් දෙන්නම. හැබැයි ඒ මේ බයිකාබනේටුත් කාබනික සංයෝග විදිහට ගන්නෙ නැහැ. සෝඩියම් බයිකාබනේට් NaHCO3. බලන්න කාබන් එක හයිඩ්‍රජන් ඔක්සිජන් ඉන්නවා. නමුත් කාබන් එක හයිඩ්‍රජන් ඔක්සිජන් හිටියත් කාබනික සංයෝග කියලා ගන්නෙ නැහැ. තේරුණාද? මෙන්න මේ විදිහට දැන් මෙතෙක් කතා කරපු සාරාංශයක් එක්ක මම මේ කියන්නේ කාබන් සමග හයිඩ්‍රජන් හෝ ඔක්සිජන් හෝ නයිට්‍රජන් හෝ ෆොස්ෆරස් හෝ සල්ෆර් හෝ හැලජනයක් හෝ සම්බන්ධ වී තිබේ නම් එය බොහෝ විට කාබනික සංයෝගයක් වෙනවා. නමුත් කාබන්ගේ ඔක්සයිඩ් කාබනේට් වර්ග සහ බයිකාබනේට් වර්ගවලත් කාබන් මූලද්‍රව්‍ය සමග හයිඩ්‍රජන් ඔක්සිජන් බැඳී තියෙනවා. නමුත් එවැනි අවස්ථා කාබනික සංයෝගය කියන්නේ ඕගනික් කම්පවුන්ඩ්ස් විදිහට අපි ගන්නෙ නැහැ. ඒක විශේෂ අවස්ථා. බහුවර්ණ වල එහෙම අහන්න පුළුවන්. පහත දැක්වෙන ඒවායින් කාබනික සංයෝගයක් නොවන්නේ කුමක්ද කියලා දැන් මේ වගේ ඒවා තුනක් එක්ක මේ මෙහෙම තුනකුයි CO2යි දෙනවා. කාබනික සංයෝගයක් නොවෙන්නේ මොකක්ද? CO2. හරිද මතක තියාගන්න. එතකොට අපි මේවා කාබනික සංයෝග කියලා ගන්නෙ නැහැනේ. එහෙනම් අපි මේ කොටස අතාරිනවා. ඒවයි. අපි මේ පාඩම ඉස්සරහට යන්නේ කාබනික සංයෝගات එක්ක. වෙන්න මේ ටික නම් පුතේ කටපුරා අපි කාබනික සංයෝග විදියට ගන්නවා. ඔන්න බලන්න.
මේ කීපයක් මේ දහස් ගණක් තියෙනවා. කාබනික සංයෝගයකින් හතරක් මේ තියෙනවා. මෙන්න මේ කාබනික සංයෝග අතරින් හොඳට අහගන්න. කාබන් හා හයිඩ්‍රජන් වලින් පමණක් සෑදුණු සංයෝග අපි හඳුන්වනවා හයිඩ්‍රෝකාබන කියලා. එහෙනම් දැන් ඔබට වැඩේ තේරෙනවද? කාබනික සංයෝග වලින් මේ මම ඉතලේ දානවා කාබනික සංයෝග වලින්. කාබනික සංයෝග වලින් කාබන් හා හයිඩ්‍රජන් වලින් පමණක් කාබනුයි හයිඩ්‍රජනුයි විතරක් තියෙන සංයෝග වලට අපි කියන්නේ මොනවද කියලාද? හයිඩ්‍රෝකාබන. බලන්න මේ නමේම ඔබට පේනව නේද? හයිඩ්‍රෝ කියපුවාම මොකද්ද? හයිඩ්‍රජන්. කාබන කියපුවාම මොකද්ද? කාබන්. ඔය වචන දෙකනේ තියෙන්නේ. හයිඩ්‍රෝකාබන. එහෙනම් හයිඩ්‍රජන් සහ කාබන් කියන දෙක පමණක්ම නම් තියෙන සංයෝගයක ඒක අනිවාර්යයෙන් හයිඩ්‍රෝකාබනයක් විදිහට අපි සලකනවා. හොඳයි. මෙන්න මේ කාබනික සංයෝග ටිකෙන් මෙන්න බලන්න කාබනික සංයෝග ටික ඊතලයක් දාලා තියෙනවා. ඒකෙන් හයිඩ්‍රෝකාබන තෝරන්න ඔබ. මෙයා හරිනේ. කාබනුයි හයිඩ්‍රජනුයි පමණක් තියෙනවා. කාබනුයි හයිඩ්‍රජනුයි විතරක් නම් හයිඩ්‍රෝකාබන. මෙයා කාබන් එක හයිඩ්‍රජන් නැහැනේ. එයා කාබනික වුණාට හයිඩ්‍රෝකාබනයක් කියලා ගන්න බෑ. මෙයා හයිඩ්‍රෝකාබනයක් නෙමෙයි. මෙයා කාබන් එක හයිඩ්‍රජන් ඉන්නවා තමයි. නමුත් අමතරව ඔක්සිජන් උත් තියෙනවා. එහෙනම් මෙයත් හයිඩ්‍රෝකාබනයක් විදිහට ගන්න බෑ. මේ දෙක විතරයි තියෙන්නේ. මෙයා හයිඩ්‍රෝකාබනයක් කියලා ගන්න පුළුවන්. කාබනුයි හයිඩ්‍රජනුයි පමණයි තියෙන්නේ. ඒ අනුව කාබනුයි හයිඩ්‍රජනුයි පමණක් තියෙන සංයෝග අපි හඳුන්වන්නේ මොනවා කියලාද? හයිඩ්‍රෝකාබන. ඒ අනුව මෙතන තියෙන උදාහරණ වලින් හයිඩ්‍රෝකාබන වෙන්නේ CH4 අනිත් එක C6යි H6යි. එතන හයිඩ්‍රෝකාබන. හරි. අපි පොඩි නෝට් එකක් ලියාගෙන ඉමු මේ දක්වා. කියන්නේ. පළවෙනි පිටුවේ ගන්න හයිඩ්‍රෝකාබන හා ඒ වායයේ ව්‍යුත්පන්න කියන මාතෘකාව තියෙනවා. පළවෙනි තර ලකුණු දාලා මෙහෙම ලියන්න. කාබනික සංයෝග යන කියලා මාතෘකාවක් තියෙනවා. යටතේ ලියන්න තියෙනවා. කාබන් මූලද්‍රව්‍ය අඩංගු සංයෝග අමෙහෙම ලියන්න. කාබන් කියලා වරහන් ඇතුලේ කැපිටල් C දාන්න. කාබන් වරහන් ඇතුලේ කැපිටල් C. මූලද්‍රව්‍ය අඩංගු සංයෝග. කාබන් මූලද්‍රව්‍ය අඩංගු සංයෝග. රතු පෑනෙන් ලියන්න. කාබනික සංයෝග. කාබනික සංයෝග නම් වේ. ඊළඟට වෙනම තරුවක් දාලා ලියන්න. වෙනම කාබනික සංයෝගවල අනිවාර්ය මූලද්‍රව්‍යයක් ලෙස කාබනික සංයෝගවල අනිවාර්ය මූලද්‍රව්‍යයක් ලෙස කවුද අනිවාර්යෙන් ඉන්නව? රතු පෑනෙන් දාන්න. කැපිටල් C අකුර දාන්න. අනිවාර්ය මූලද්‍රව්‍යයක් ලෙස කැපිටල් C. අඩංගු වන අතර ඉතුරු ටික සාමාන්‍ය පෑනෙන් ලියන්න. අඩංගු වන අතර මීට අමතරව රතු පෑනේ මේ ටික ලියන්න. මීට අමතරව සංකේත දාලා ලියන්න. කමාද දැන් H, O, N, S, P හා හැලජන රතු පෑනෙම ලියන්න. හැලජන බලන්න ඇතුළේ රතු පෑනෙම හැලජන කියන්නේ මොනවද කියලා. හත කාණ්ඩයේ
ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමීන් සංකේත ගන්න. F C N B R. කියලා වරහන් වහලා සාමාන්‍ය පෑනෙන් දැන් ලියන්න. වැනි මූලද්‍රව්‍යද? වැනි මූලද්‍රව්‍යද? තිබිය හැක. වැනි මූලද්‍රව්‍යද තිබිය හැක. එහෙනම් අනිවාර්ය මූලද්‍රව්‍යයක් විදිහට කාබනොත් ඊට අමතරව වෙන මේවත් තිබිය හැකියි. කළු පාට පෑනක් වගේ අරගෙන ඔතන තවත් යට රූල් දෙක තුනක් ඇතිනේ. උදාහරණ ටිකක් ලියමු. කාබනික සංයෝගවල. අපි මෙන්න ලියමු සංකේත. CH4 සංකේත වලින්. CCl4 C6යි H12යි O6යි C6H12O6 ඊළඟ C6යි H6යි C6H6 බෙන්සීන් මේවා කාබනික සංයෝග. කාබන් එක අරගෙන මුලට බලන්න එතන මේ කොටස ඉවරයි ඊළඟ තමයි. එහෙත් කාබන් වල ඔක්සයිඩ් වල මෙතන කාබන් වල ඔක්සයිඩ් වල මෙහෙම යට රුලේ අංක එක දාන්න. CO2 ඊළඟ රුලේ අංක දෙක දාන්න. CO ඊළඟ අංක 3 දාන්න. CaCO3 Na2CO3 වැනි කාබනේටද එතන මිශ්‍රණය CaCO3 Na2CO3 වැනි කාබනේටද ඉස්සරහට වැනි කාබනේටද අංක 4 කියලා දාලා මේක දාගන්න. CaHCO3, NaHCO3 වැනි බයිකාබනේටද ඉස්සරහට යන වැනි බයිකාබනේටද කාබනික සංයෝග ලෙස නොසැලකේ. ඒ ටික තියෙන්නේ. මේවා එතකොට කාබනික සංයෝග විදියට අපි ගන්නෙ නැහැ. කාබන් ඩයොක්සයිඩුයි, කාබනේටුයි, බයිකාබනේට්. ඊළඟ හයිඩ්‍රෝකාබනය. මොකද කාබන් සහ හයිඩ්‍රජන් වලින් පමණක් සෑදුණු සංයෝගය. ඊළඟ රතු පැනෙල් ලියමු මෙහෙම. C හා H ඒක රතු පැනෙල්. ඊතර ටික සාමාන්‍ය පෑනෙන් යන මූලද්‍රව්‍ය දෙකෙන් පමණක් සෑදුණු සංයෝග රතු පැනෙන් ලියන්න. හයිඩ්‍රෝකාබන නම්බේ උදාහරණ කියලා CH4 C6යි H6යි හොඳයි දැන් ඔයාලා යන්න පුතේ දෙවෙනි පිටුවට එහා පැත්තේ එහා පිටුවේ තියෙනවා ඉන්ධන කීපයක්. පුතේ මම ඔයාලට මේ පොදු කාරණයක් කියන්න. ඔය හයිඩ්‍රෝකාබන් විදියට පොදුවේ ගන්න පුළුවන් අපිට පොදු උදාහරණ විදියට. හයිඩ්‍රෝකාබන් වල පොදු උදාහරණ විදියට බොර තෙල් පිරිපහදු කරලා ලැබෙන සියලු ඉන්ධන ගන්න පුළුවන්. හේතුව බොර තෙල් කියන්නේ හයිඩ්‍රෝකාබන් වලින් සමන්විත සංයෝගයක්. දැන් බොර තෙල් පිරිපහදු වෙන්නේ.
මේක ද්‍රාවණ පාඩමෙන් තිබුණා මිශ්‍රණ පාඩමෙන්. බොර තෙල් පිරිපහදු කර ලබා ගන්නා සියලු ඉන්ධන මොනවා වෙනවද? හයිඩ්‍රෝකාබන වෙනවා. මොනවද ළමයි බොර තෙල් පිරිපහදු කරලා ගන්න ඉන්ධන ටිකක් කියන්නේ? පෙට්‍රල්, ඩීසල්. මතකද මිශ්‍රණ පාඩමේ භාගික ආසවනේ බොර තෙල් භාගික ආසවනේ විවිධ ඉන්ධන ලබා ගන්නවා කියලා කිව්වා. පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, ඊටි, හරිද, ග්‍රීස්, ඔය හැම එකේම තියෙන මොනවද? හයිඩ්‍රෝකාබන්. මේ හැම එකේම කාබන් සහ හයිඩ්‍රජන් තියෙනවා. කාබන් සහ හයිඩ්‍රජන් පමණක් තියෙනවා. එන්න සියල්ල හයිඩ්‍රෝකාබන්. හොඳයි බලන්න මේ දෙවෙනි පිටුවේ බංගුවක් තියෙනවා. හරිද? ඉන්ධනය සහ ඉස්සරහින් තියෙන අඩංගු මූලද්‍රව්‍ය කියනවා. ඔල මෙහෙම කරන්න. පළවෙනි එක ඉටි කියලා තියෙනවා. ඔබ දන්නද ඉටි වල රසායනික සූත්‍රය? එතනම ලියන ඉටි වල රසායනික සූත්‍රය මෙහෙමයි. C25යි H52යි. C25යි H52යි. මේක ලේසි මතකද නැහැ. මෙතන 25නේ. H ඒකේ අතුරු ඉලක්කම් දෙක අනිත් පැත්තට. එතකොට 52. 25යි 50. මේක හයිඩ්‍රෝකාබනයක් නේද? දැන් කාබන් හයිඩ්‍රජන් විතරයි තියෙන්නේ. බලන්න අඩංගු මූලද්‍රව්‍ය CH. හරිනේ? ඊළඟට තියෙන්නේ පෙට්‍රල්. පුතේ පෙට්‍රල් වර්ගත් ගොඩාක් තියෙනවා. දැන් පෙට්‍රල් වලට රසායනික සූත්‍රයක් අපිට ඇත්තටම දෙන්න බෑ. හේතුව වර්ග ගොඩක් දෙන හින්දා මම එකකින් පෙට්‍රල් වර්ගයක සූත්‍රය දෙන්නම්. C8යි H18යි. මේකට කියන්නේ ඔක්ටේන් කියලා. අහලා තියෙනවද මේ ඔක්ටේන් කියන එක? පෙට්‍රල් ෂෙඩ් වල එහෙම පෙට්‍රල් ගහන්න යනකොට තියෙනවා නේද? 92ද 95ද කියලා අහනවනේ. බලන්නකෝ පෙට්‍රල් ගහන කණුවේ තියෙන ඔක්ටේන් 92, ඔක්ටේන් 95 කියලා. කියන්නේ අපේ වාහන වලට පෙට්‍රල් විදිහට ගහන්නේ ඔක්ටේන් කියන පෙට්‍රල් එක. තවත් පෙට්‍රල් වර්ග තියෙනවා. දැන් ඔක්ටේන් වල තියෙන C8යි H18 කියන සංයෝගය. කාබනුයි හයිඩ්‍රජනුයි විතරයි ඒකේ තියෙන්නේ. නමුත් ඉතින් සාමාන්‍ය ඉන්ධන වල නම් ලංකාවේ අපද්‍රව්‍යයක් විදියට ඊයම් මෙහෙම තියෙනවා. හොඳට පිරිපහදු කරපු පෙට්‍රල් නම් කාබනුයි හයිඩ්‍රජනුයි විතරයි. ඔයාලා පෙට්‍රල් කියන තැන මෙහෙමත් දාන්න C8යි H18 කියන ඔක්ටේන් කියලා මේකට සංයෝගයේ සූත්‍රය දෙන්න පුළුවන්. ඉඳ තියෙනවා. ඊළඟට බලන්න මෙතන තියෙනවා මේ මෙතේන්. පුතේ මෙතේන් කියන එකටම තමයි මීතේන් කියන්නේ. පුළුවන් නම් ඉඳ තියෙනවා චූටිවට යට ලියගන්න මීතේන්. ජීව වායුවේ තියෙන රසායනික සූත්‍රයක් දෙන්න පුළුවන්. CH4. ලියන්න. CH4. එතකොට කාබනුයි හයිඩ්‍රජනුයි පමණයි තියෙන්නේ. එහෙනම් මීතේන් කියන්නේ මොකද්ද? හයිඩ්‍රෝකාබන්. ඊළඟ LP වායුව. ඒකෙත් කාබන් හයිඩ්‍රජන් විතරයි තියෙන්නේ කියලා දෙනවා. ඒකේ රසායනික සූත්‍රයක් අවශ්‍ය නැහැ අපිට. භූමි තෙල්, ඩීසල් ඒ දෙකටම රසායනික සූත්‍ර ඍජුව දෙන්න බෑ. මොකද ඒ කාබන් සංඛ්‍යාව අනුව පෙට්‍රල් වර්ග, ඩීසල් වර්ග, භූමි තෙල් වර්ග කීපයක් තියෙනවා. එහෙනම් ඩීසල් කියලා මෙන්න මේකයි සූත්‍රය කියලා දෙන්න බෑ. එහෙනම් සූත්‍රයක් නොදී භූමි තෙල් වලට නිශ්චිත සූත්‍රයක් දෙන්න අමාරුයි. භූමි තෙල් වර්ග දෙනවා කෙරෝසින් ඒවට එක එක සූත්‍රය. මම භූමි තෙල් වල සහ ඩීසල් වල කාබනුයි හයිඩ්‍රජනුයි පමණයි. බලන්න දර කාබනුයි හයිඩ්‍රජන්ටයි අමතරව ඔක්සිජන් නයිට්‍රජනුත් තියෙනවා. කාබනුයි හයිඩ්‍රජන්ට අමතරව ඔක්සිජන් නයිට්‍රජනුත් තියෙනවා. එතන මේක හයිඩ්‍රෝකාබනයක් කියලා ගන්න බෑ දර. ඒ අර දෙක විතරක් නෙවෙයි ඉතින් තියෙන්නේ නේද? කාබනුයි හයිඩ්‍රජනුයි විතරක් නෙවෙයි. ඔයාලා මෙහෙම කරන්න. මේ දර කියන එක ඒ දිගටම පටි හයිලයිට් කරන්න. හයිලයිට් කරලා මෙතන ඉස්සරහින් මේ මෙතන ඊතලයක් ගන්න. දැන් මේ දර කියලා තියෙනවනේ. එතනින් කොහොම ඊතලයක් ගන්න. මෙය හයිඩ්‍රෝකාබනයක් නොවේ. ඔක පහළිනුත් තියෙනවා. කමක් නැහැ වගුවෙම දාන්න. හයිඩ්‍රෝකාබනයක්
නොවේ. දර කියන්නේ හයිඩ්‍රෝකාබනයක් නෙමෙයි. හරිද? ඊට පස්සේ උඩ ටික තියෙනවානේ. ඉතුරු එතනින් දර කියන තැන ඉඳන් උඩ ඉතුරු ඔක්කොම ඉස්සරහින්ම සංගලවන්න ගන්නවා. දාලා ඒ ඔක්කොම හයිඩ්‍රජන් කාබනේ විතරනේ තියෙන්නේ. ඒවා හරහට අපි ලියමු හයිඩ්‍රෝකාබන වේ කියලා වගේ හරහට ලියලා හදන්න. යටින් වාක්‍ය අනුසාරයෙන් තියෙනවා. ඒ වුණාට ඔතන වගුවෙම දාන්න ඕනේ. දර කියන තැනට උඩින් තියෙන සියලුම ඉන්ධන හයිඩ්‍රෝකාබන. නමුත් දර හයිඩ්‍රෝකාබනයක් නෙවෙයි. බලන්න යට ඡේද. ඉහත වගුවේ සඳහන් කර ඇති සෑම ඉන්ධනයකම කාබන් හා හයිඩ්‍රජන් අඩංගු බව පෙනේ. එම නිසා ඒවා හයිඩ්‍රෝකාබන වේ. එයින්දා එම හයිඩ්‍රෝකාබන වෙනවා. නමුත් දර හයිඩ්‍රෝකාබන නොවේ. පුතේ එතනත් හයිලයිට් කරන්න. නමුත් දර හයිඩ්‍රෝකාබන නොවේ කියලා. හරි. දැන් ඊළඟට පොඩි ප්‍රැක්ටිකල් එකක්. මම ප්‍රැක්ටිකල්. ඉටිවල කාබන් හා හයිඩ්‍රජන් අඩංගු බව තහවුරු කිරීම. පුතා මේ බලන්න. බේන් ඉටි, පැරෆින් ඉටි කියලානේ කියන්නේ. එතකොට ඉටිවල රසායනික සූත්‍රයක් දෙන්නත් පුළුවන්. මොකද C25යි H52යි. කියන්නේ කාබනුයි හයිඩ්‍රජනුයි විතරයි තියෙන්නේ. එහෙනම් ඒක හයිඩ්‍රෝකාබනයක් නේ. දැන් ඔයාලගේ අතට අපි හිතමු ඉටිපන්දමක් දෙනවා. දැන් එහෙම දෙනවා කියන්නේ. දීලා කවුරු හරි කියනවා මේ ඉටිපන්දමේ කාබනුයි හයිඩ්‍රජනුයි තියෙනවා කියලා පෙන්නන්න. දැන් මෙහෙම හාර බලනවා නේ. මේ කාබන් මේ හයිඩ්‍රජන් කියලා එහෙම පේන්නේ. එහෙනම් දැන් අපි ප්‍රැක්ටිකල් එකක් කරලා කිසියම් සංයෝගයක කාබනුයි හයිඩ්‍රජනුයි තියෙනවා කියලා පෙන්නන්නේ කොහොමද කියලා. කොහොමද ඒක අධ්‍යයනය කරන්නේ කියලා පොඩි ප්‍රැක්ටිකල් එකක් සාකච්ඡා කරන්නයි. හරිද? අපි මෙහෙම කරමු. මම මෙහෙම දැන් ඇටවුමක් සකස් කර ගන්නවා. පරීක්ෂණ ඇටවුමක් හදා ගන්නවා. දෙන්න මේක බලන්න. බෙන්න ඉටිපන්ද. එතන ගමු. මේක අපි හිතමු මේස. මේස. බෙන්න ඉටිපන්ද. එතකොට මම පුනීලයක් මෙහෙම ගන්නවා. එතකොට පුනීලය මුලින් අතට ඉටිපන්දම මට වහන්න. හැබැයි මේසයටම යට තදින් සවි කරන්න එපා. දහනයට අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමට මේ පහළින් ඉඩ තියෙන්න ඕන. එතකොට ඔක්සිජන් එහෙම ගන්නවා. දැන් මේ මොකද්ද ඉටිපන්ද? ඉතින් අපි දන්න දේ තමයි C25යි H52යි. කාබනුයි හයිඩ්‍රජනුයි තියෙනවා. තියෙනවා කියලා පෙන්නන්නේ. කොහොමද පෙන්නන්නේ? පුතේ මෙහෙම දෙයක් වෙනවා. කිසියම් සංයෝගයක කාබන් තියෙනවා නම් දැන් ඒ සංයෝගය දහනය කරන්න ඕන මෙතන. මෙයා දහනය කරන්න ඕන. C6යි C25යි H52යි. දැන් දහනය කරනකොට මොකද වෙන්නේ? ඔක්සිජන් එක්කනේ පුතේ මෙයා සම්බන්ධ වෙන්නේ. ඔක්සිජන් එක්ක සම්බන්ධ වෙනවා. හරිද? එහෙම සම්බන්ධ වෙනකොට මෙයාගේ දැන් සංයෝගයේ කාබන් තියෙනවා නම් ඒ කාබන් ඔක්සිජන් එක්ක වෙනම ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරලා මොන වායුව පිට කරනවද? කාබන් ඩයොක්සයිඩ්. එතකොට සංයෝගයක හයිඩ්‍රජන් තියෙනවා නම් දැන් මේ තියෙනනේ හයිඩ්‍රජන්. ඒ සංයෝගයේ දහනය කරනකොට ඔක්සිජන් එක්ක වෙනම හයිඩ්‍රජන් ටික ප්‍රතික්‍රියා කරලා H2O ඒ කියන්නේ ජල වාෂ්ප පිට කරනවා.
එතකොට කාබනුයි හයිඩ්‍රජනුයි දෙකම සංයෝගයක තියෙනවා නම් හොඳට මතක තියාගන්න. කාබනුයි හයිඩ්‍රජනුයි විතරක් නම් තියෙන්නේ. ඒ සංයෝගයේ දහනය කරනකොට පරිසරයට පිටව යන්නේ කාබන් ඩයොක්සයිඩුයි මොනවාද? ජල වාෂ්පයි පිටව. අපිට එදාපති. එතකොට දැන් අපි කරන්න යන දේ අහගන්න. ඉටිපන්දම දහනය කරනවා. මොකක් හරි ක්‍රමයකින් උත්සාහ කරනවා ඒක දහනය කරපුවාම කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා කියලා පෙන්නනවා. පිට වෙයි. මොකද කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා නම් අනිවාර්යෙන් එහි මොනවද තිබ්බ කියන්න පුළුවන්. කාබන් තිබ්බ කියන්න පුළුවන්. ඊළඟ ඉටිපන්දම දහනයේදී ජල වාෂ්ප පිට වෙනවා කියලා පෙන්වන්න උත්සාහ කරනවා. ජල වාෂ්ප පිට වෙනවා කියලා පෙන්වන්න පුළුවන් වුණොත් ඒකේ තේරුම ඒ සංයෝගයේ හයිඩ්‍රජන් තියෙනවා කියලා නිගමනයකට එනවා. ඒ අනුව අපිට කියන්න පුළුවන් ඉටිවල කාබනුයි හයිඩ්‍රජනුයි තියෙනවා. හරි එහෙනම් ඉටිපන්දම දහනයේදී කාබන් ඩයොක්සයිඩුයි ජල වාෂ්පයි පිට වෙනවා කියලා පෙන්වන්න තමයි මේ හදන්නේ. දැන් ඒකට ඇටෝම හදන හැටි. ඔන්න ඉටිපන්දම. මේ මොකද්ද පොඩි යටින් ඉඳ තියලා තියෙනවා වාතය ඇතුලේ. වාතය. එතකොට මෙතන අපි ගන්නවා පුතේ මෙහෙම U නලයක්. ටිකක් මහතට අඳින්නම් U නලය. එතකොට U නලයේ මේ පැත්තට අපි දානවා මොනවද? එක පැත්තකින් දානවා සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට්. දැන් මට චුට්ටක් මේ ඔබ දාන්න හේතුව විද්‍යාගාරයේදී ජලය හඳුනා ගන්න මොනවද ගන්නේ? ඇත්තටම කොහොමද විද්‍යාගාරයේ ජලය හඳුනාගන්නේ? ඒකට අපි ගන්න මොනවද? නිර්ජලීය කොපර් සල්ෆේට්. ජලය හඳුනා ගන්න ගන්නේ. නිර්ජලීය කොපර් සල්ෆේට් කුඩු සුදු පාටයි. සුදු පාටයි. ඒකට වතුර වැටුණොත් ජලය ආවොත් මොන පාට වෙනවද? නිල් පාට වෙනවා. ඒ හින්දා ඉටිපන්දම දහනය කරලා ඒ දහන ඵල මේ සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් හරහා යන්නේ. ආන්ගියම යනකොට සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් මොන පාට වුණොත්ද? නිල් පාට වුණොත්. මේක මොන පාට වුණොත්ද? නිල් පාට වුණොත්. ඒකේ තේරුම මේ දහනයේදී ජල වාෂ්ප පිට වී ඇත. ජල වාෂ්ප පිට වුණා කියලා අපිට කියා ගන්න පුළුවන් වුණොත් ඉටිවල හයිඩ්‍රජන් තිබ්බ කියන්න පුළුවන්. ඕකයි සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට්. හරි අපි ඒ සඳහා දැන් මොකද කරන්නේ මේ රබර් නලයක් එහෙම අරගෙන පොනීලයයි U නලයයි එහෙම සම්බන්ධ කරනවා. මේකට රබර් නල කියලා නෙමෙයි අපි කියන්නේ මොකද්ද? විසර්ජක නලය. රබර් නලය තමයි ඒකට අපි කියන්නේ විසර්ජක නලය. මේක U නලය. එතකොට මේක ප්‍රතිඵල වඩා ඉක්මනින් ලබා ගන්න තව විදිහක් කියන්න. දැන් දහන පළනේ පුතේ මෙතනින් පිට වෙන්නේ වායුවක් විදිහට යන්නේ. ඔබ දන්නවා වායුවක් මොනවා කරොත්? සිසිල් කරොත් තාපයේ පාඩමේ දන්නවනේ දැන්. සිසිල් කරොත් ද්‍රව වෙනවා. නේද? එතෙන් ද්‍රව බිඳු බවට පත් කරගත්තොත් වඩාත් පහසුවෙන් මේක නිල් පාට වෙනවා අපිට දකින්න පුළුවන්. වාෂ්පයනට වඩා හොඳ නිජල බිඳු බවට පත් කරලා මෙතෙන් ගත්තොත් ඒ සඳහා අපි නලය සිසිල් කිරීමක් කරන්න පුළුවන්. ඒක අවශ්‍යම නැහැ. එහෙනම් අපි කරමු. ඒකට කරන්නේ U නලය බඳුනක තියලා ඒ බඳුනට අයිස් කැට දානවා.
මේ මොනවාද? අයිස් කැට දාලා දෙන්න. නැත්තම් සීතල වතුර බඳුනක දැම්මත් කමක් නැහැ. ඒක දැමීමේ අරමුණ තමයි මෙහෙන් දැන් යනවනේ පුතේ මොනවද? කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්පය පිට වෙනවනේ මේක දහණය වෙලා. ඒ ඉටිවල කාබනුයි හයිඩ්‍රජනුයි තියෙන හින්දා අනිවාර්යෙන් දහණය වෙනකොට කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්පය කියන වායු මිශ්‍රණය පිට වෙනවා. එහෙම යනකොට නලය සිසිල් වෙලා තියෙනකොට වායුව මොකද වෙන්නේ? සිසිල් වෙලා ද්‍රව බවට පත් වෙනවා. ඔකෙදි කාබන් ඩයොක්සයිඩ් ද්‍රව වෙන්නේ නැහැ. හරිද? හැබැයි ජල වාෂ්ප සිසිල් වෙච්ච ගමන් ටක් ගාලා ද්‍රව වෙනවා. ඒ අනුව නලිය ඇතුලේ පෙත්තේ ද්‍රව බිඳු මොහොම බැඳිලා ඒ ද්‍රව බිඳු ගලාගෙන ගිහිල්ලා මේ කොපර් සල්ෆේට් වලට එකතු වෙලා නිල් පාටක් ගන්නවා. කොහොම නමුත් මේ සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාට වීමෙන් අපි කියනවා ඉටිපන්දන දහනයේදී ජලය එහෙම නැත්නම් ජල වාෂ්ප පිට වී ඇති බව. ජලය එහෙම නැත්නම් මේ බලන්න ජල වාෂ්ප පිට වෙලා තියෙනවා නම් ඉටිවල හයිඩ්‍රජන් ඇති බව නිගමනය කරනවා. දැන් අන්න ඉටිවල හයිඩ්‍රජන් තියෙනවා කියලා කියනවා. දැන් අපි බලමු ඉටිවල මොනවද තියෙනවා කියලා පෙන්න ගන්න ඊළඟට උන කාබන් නේ. මේ කාබන්. කාබන් තියෙනවා කියලා පෙන්වන්න නම් මොකද්ද කරන්න ඕන? මේ ඉටිපන්දන දහනයේදී කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා කියලා පෙන්වා දෙන්න ඕන. දැන් මම කියන්නේ විද්‍යාගාරයේදී කාබන් ඩයොක්සයිඩ් හඳුනාගන්නේ කොහොමද? වායු හඳුනා ගැනීමේ පරීක්ෂණ තිබුණා නේද 10 කොහොමද කාබන් ඩයොක්සයිඩ් හඳුනන්නේ? හුණු දියර පරීක්ෂා. අවර්ණ හුණු දියර කිරිපාට වෙනවා, වැඩිපුර යවුවොත් අවර්ණ වෙනවා. හොඳයි අපි ඕකට ගමු මෙහෙම කැකෑරුම් නලයක්. හරිද මේ දින කැකෑරුම් නලයක්. සිදුරු දෙකක් සහිත ඇබයක්. ඒ සිදුරු වලින් මෙහෙම වීදුරු නල මෙහෙම දානවා. එකක් යටටම දානවා අනිත් වීදුරු නලේ මගට දානවා. දැන් මේ වීදුරු නලය අවර්ණ හුණු දියරයක ගිල්වා තියෙනවා. අවර්ණ හුණු දියර දැන් ඉටිපන්දන දහනයේදී පිටවන දහන ඵල යූ නලය හරහා මෙහෙම යනවා. ඊතුරු ටික මම හුණු දියර හරහා මෙහෙම බුබුලණය වෙන්නේ යනවා. ඒ කියන්නේ මම තවත් මොන නලයක්ද ගන්නෙ විසර්ජක නලයක්. දැන් පුතේ මේකේ මොනව වෙනවද බුබුලණය වෙනවා. මොකද්ද වෙනවා කියන්නේ බුබුලණය බුබුලු ගන්න බුලු 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 ගන්න. මේ කැකෑරුම් නලය. මෙහෙන් වාතය එනකොට වායු පිරෙනකොට නලය ඇතුලේ පීඩනය වැඩි වෙන්න පුළුවන් නේ. එහෙමනොත් නල පුපුරන්න පුළුවන්. ඒ වැඩි වෙන පීඩනය අවම කරන්න තමයි මෙහෙම හිස් බටයක් මෙහෙම එළියට දාලා තියෙන්නේ. එතකොට මේක බුබුලණයෙන් පසු ඉතුරු වන වායුව ඉවතට ගිහිල්ලා ඇතුලේ අධි පීඩනයක් ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. ඔයාලා දන්නවද දැන් ටික වෙලාවක් මෙහෙම බුබුලණය වෙනකොට අවර්ණ හුණු දියර මොන පාට වෙනවද? කිරි පාට වෙනවා. කිරි පාට වෙනවා. තව දුරටත් යන්න කිරිම කිරි පාටයි. කිරි සුදු පාටයි. තව ටිකක් යන්න. තවත් බුබුලණය වෙනකොට ඒ කිරි පාට විච්ච එක නැවත අවර්ණ වෙනවා. වෙන්න මෙහෙම නිරීක්ෂණයක් වෙන්නනවා නම් ඒ අනිවාර්යයෙන් මොන වායුව කියලාද අපි හඳුනාගන්නේ? කාබන් ඩයොක්සයිඩ් කියලා. මේ දැන් ඔයාලකින් අහුවොත් මේ මෙතන නලයේ දකින්න පුළුවන් නිරීක්ෂණ මොනවාද? හුඟක් ළමයි වෙනවා අවර්ණ හුණු දියර කිරි පාට වේ. ඒ නිසායි කාබන් ඩයොක්සයිඩ් ඇති බව හඳුනා ගැනීම වැරදි නේ. බලන්න සල්ෆර් ඩයොක්සයිඩ් වායුවක් යවන්නකෝ අවර්ණ හුණු දියර තුලින් අවර්ණ හුණු දියර වලට සල්ෆර් ඩයොක්සයිඩ් කියවුවා ඒ කිරි පාට. දැන් මුතියර කිරිපාට කරන්නේ කාබන් ඩයොක්සයිඩ් දුයි සල්ෆර් ඩයොක්සයිඩ් දුයි දෙකෙන්ම එක. හැබැයි වැඩිපුර යවුවාම කාබන් ඩයොක්සයිඩ් එකේදී කාබන් ඩයොක්සයිඩ් නම්
කිරි පාට වුණාට පස්සේ තව දුරටත් කාබන් ඩයොක්සයිඩ් යවුන ගමන් ආය අවර්ණයි. සල්ෆර් ඩයොක්සයිඩ් වල එහෙම වෙන්නේ නැහැ. කිරි පාටම වෙලා තියෙනවා. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගැනීමේ පරීක්ෂණයේදී උත්තරය වෙන්න ඕන මෙහෙම. අවර්ණ හොමුදිය කිරි පාට වේ. වැඩිපුර යවූ විට නැවත අවර්ණ වේ. එහෙම වෙනව නම් පමණක් අපිට ඒ කාබන් ඩයොක්සයිඩ් කියලා හඳුනන්න පුළුවන්. ඇත්තට මේ නිරීක්ෂණය නෝ. ඒකෙන් අපි කියනවා මෙතනදී දහන ඵලයක් විදිහට කාබන් ඩයොක්සයිඩ් පිට වෙලා තියෙනවා. ඒ අණුව ඉටිවල මොනවද තියෙනවද? කාබන් තියෙනවා. කියලා අපි මොනවද කරන්නේ? තහවුරු කරනවා. ඉටිවල කාබන් තියෙනවා කියලා තහවුරු. මේ අණුව ඉටිවල කාබන් සහ හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍ය දෙක පවතින බව මේ අණුව අපිට නිගමනය කරන්න පුළුවන්. තේරෙනවද පරීක්ෂණය සහ නිරීක්ෂණ සහ නිගමන? බලන්න දෙවෙනි පිටුවේ තියෙන තව ලකුණ මෙහෙම. ඉටිවල කාබන් C හා හයිඩ්‍රජන් අඩංගු බව තහවුරු කිරීම කරන හැටි. ඉටි දහනයේදී H2O හා CO2 පිටවන බව පරීක්ෂණාත්මකව පෙන්වීමෙන් ඒ බව තහවුරු කළ හැකියි. පරීක්ෂණය රූපේ පරිදි ඇටවුම සකස් කිරීම. මේක තමයි ඇටවුම. මෙහි යූ නලය තුළ සුදු පැහැති නිර්ජලීය කොපර් සල්ෆේට් දමා ඇති අතර මේක සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් දායි. ඇති අතර කැකෑරුම් නලය තුළ අවර්ණ හුණු දියර දමා ඇත. කැකෑරුම් නලය තුළ අවර්ණ හුණු දියර දාලා තියෙනවා. නිරීක්ෂණ සුදු පැහැති නිර්ජලීය කොපර් සල්ෆේට් තුලින් මේ දහනඵල ගමන් කරන විට ඒවා නිල් පැහැයක් ගැනීම එක නිල් පාට වෙනවා. දෙක අවර්ණ හුණු දියර තුලින් දහනඵල ගමන් කරන විට ඒවා කිරි පැහැයක් ගැනීම බොහෝ වේලාවක් දහනඵල ගමන් කරන විට හුණු දියර අවර්ණ වී. ඒ කියන්නේ මොනවා පිට වෙලාද? කාබන් ඩයොක්සයිඩ්. ආදීන කියලා යම් තුන්වෙනි පිටුවට වෙන ඉඩක් තියනවා නේද? ඒ ඉඩ තුල වෙන්න මේ රූපය ඇඳ ගන්න ඕන මෙහෙම. මේ රූපය ඇඳලා හරිද? සම්පූර්ණයෙන් කොටස් නම් කරන අච්චුපතේ දින රූපයට වඩා විස්තර මේකේ තියෙනවා. ඒ හින්දා මේ රූපය දැන් ලස්සනට ඇඳලා කොටස් සියල්ලම නම් කරන්න නිරීක්ෂණත් එක්කම හරිද? වීඩියෝ එක ස්ටොප් කරලා ඒක කරන්න. බලන්න නිගමනය ළඟට සුදු පැහැති නිර්ජලීය කොපර් සල්ෆේට් තුලින් දහනඵල ගමන් කරන විට ඒවා නිල් පැහැයක් ගැනීමෙන් හරිද? මේවා නිල් පැහැයක් ගැනීමෙන් දහනයේදී ජල වාෂ්ප නිපද වීම තහවුරු වේ. අංක 2 අවර්ණ හුණු දියර තුලින් දහනඵල ගමන් කරන විට ඒවා කිරි පැහැයක් ගැනීමෙන් බොහෝ වේලාවක් දහනඵල ගමන් කරන විට හුණු දියර අවර්ණ වීම නිසා දහනයේදී CO2 නිපද වීම තහවුරු වන බව. මේ අණු ඉටිවල කාබන් හා හයිඩ්‍රජන් අඩංගු බව තහවුරු වේ. තේරුණාද? ඊළඟට බලන්න බොරතෙල් භාගික ආසවණයට ලක් කිරීමෙන් පෙට්‍රෝලියම් ඉන්ධන ලබා ගැනීම. එම ඉන්ධනවල අඩංගු සියලුම සංයෝග හයිඩ්‍රෝකාබන වේ. වරහන් ඇතුලේ පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් වෙනවා. මම කලින් කියවනේ බොරතෙල් පිරිපහදු කරලා ලබා ගන්න සියලු ඉන්ධන මොනවා වෙනවද? හයිඩ්‍රෝකාබන වෙනවා. පුතා දැන් පොඩි වැඩක් කරන්න. ඔයාලා මේ මෙතන දැන් අන්තිම තරු ලකුණක් තියෙනවා හයිඩ්‍රෝකාබන වල වියෝග පදනම් කරගැනීමෙන් ඒවා කොටස් තුනකට වර්ගීකරණය කරලා කලු කොටස. ඒ හින්දා ඔයාලා මේ මෙතනින් ඉරක් ගහලා වෙන් කරන්න. ඊට උඩින් අර භූමි තෙල් වැනි කියලා තියෙනවනේ උඩ. මෙතනින් හරහට සම්පූර්ණ ඉරක් ගහලා වෙන් කරන්න. සම්පූර්ණ හරහට ඉරක් ගහලා වෙන් කරලා මේ ඉර උඩ දාන්න අන්තිම පිටුවට කියලා. අන්තිම පිටුවට කියලා දාන්න. මොකද මේක අමතර කවුරුත් දෙන්නේ.
හරි. අන්තිම පිට කවරේට යන්න. හරිද? මේ පිට කවරේ. උඩින්ම ලියන 3 පිටුවේ කියලා. මේ අහගන්න. විභාගයේදී පුතේ දැන් මේක ඔබේ සිලබස් එකේ නැතත් මේවත් ඔයාලා පුරුදු වෙලා යන එක හොඳයි. මොකද අපිට දැන් කාලය ඇති වෙනකන් තියෙන්නේ. හරිද? හයිඩ්‍රෝකාබනයක් දහනයේදී සිදුවන රසායනික ප්‍රතික්‍රියාව. කියන්න රතු පෑන්නේ. මේක ඔයාලගේ විෂය නිර්දේශයේ නැති වුණත් පේපර්ස් වල අහලා තියෙනවා. O level paper වල අහලා තියෙනවා. මම ඕනනම් පෙන්නන්න. ඔයාලගේ පේපර් එකට මම ඒවා දානවා. ඉතින් ළමයා ඒවා හිතලා ගන්න ඕන දේවල්. ඔයාලට ඉතින් හිතන්න බෑනේ මම දන්නවා. ඒ හින්දා එහෙම ආවොත් මෙහෙම කරපන් කියලා දෙන්න. ලියන්න මෙහෙම හයිඩ්‍රෝකාබන දහනයේදී සිදුවන රසායනික ප්‍රතික්‍රියාව. උදේ හයිඩ්‍රෝ කියන්නේ හයිඩ්‍රජන්, කාබන කියන්නේ කාබන්. දහනයේදී සිදුවන රසායනික ප්‍රතික්‍රියාව. සඳහා වාක්‍ය තවදුරටත් කියන්න. ප්‍රතික්‍රියාව සඳහා තුලිත සමීකරණ ලිවීම. හරි. ඔබ තව තරුවක් දාලා ලියන්න. ඕනෑම හයිඩ්‍රෝකාබනයක් පූර්ණ දහනයේදී එය O2 සමග ප්‍රතික්‍රියා කර CO2 හා H2O පමණක් දහන ඵල ලෙස පිට කරයි. හරි උන්ගෙනම් බලන්න. අපි උදාහරණයක් විදිහට ගමු පැරෆින් ඉටි. සූත්‍රය මොකද්ද? C25යි H52. ඔහොම ලියන සූත්‍රය බලාගන්න. මේ සූත්‍රය නෙවෙයි ප්‍රතික්‍රියාව නේ. C25යි H කීයද? 52යි. බලාගෙන ඉන්නනේ. බලාගෙන ඉන්න. දහනය කරනවා. ළමයි ඕනම දෙයක් දහනය වෙනකොට ඒ සඳහා වැය වෙන්නේ මොන වායුවද? ඔක්සිජන්. දහන පෝෂක වායුව. O2 කියලා දාන්න. එතකොට හයිඩ්‍රෝකාබනයක් දහනය වෙනකොට පිට වෙන්නේ ඵල දෙකයි. මොනවද ඵල දෙක? CO2 සහ H2O. ඔච්චරයි. වෙන මොකුත් පිට වෙන්නේ නැහැ. දැන් තුලිත කරන්න ඕනේ පුතේ. හා තුලිත කරමු. කාබන් කීයක් තියෙනවද මේ පැත්තටම? 25ක් තියෙනවනේ. මම මෙතෙන්ද දානවා වෙනම් 25. දැක්කද? කාබන් 25යි කාබන් 25යි. H52ක් තියෙනවා. එතකොට මෙතන H52ක් කියන්නේ මේකේ භාගය කීයද? 26යි නේද? මම මෙතන 26ක් දානවා බලන්න. 26 ඒවා දෙකක් 52ක් එනවා නේද? 52යි 52යි හයිඩ්‍රජනුත් හරි. දැන් ඔක්සිජන් බැලන්ස් කරන්න ඕන. මේ පැත්තේ ඔක්සිජන් බලමු. 25 ඒවා දෙකක් කීයද? 50යි. එතන ඔක්සිජන් 50ක් එනවා. මෙතන ඔක්සිජන් 26ක් එනවා. කීයද එතකොට එකතුව? 6යි 76ක් එනවා. එහෙනම් මේ පැත්තෙත් ඔක්සිජන් 76ක් කරන්න ඕන. මෙතන කීයද එහෙනම් දාන්න ඕනේ? 30 33 38 නේද? හරිද? 38 එක දෙකක් කියද පුතේ? දෙවරක් 8 16යි. එකක් කියද? දෙවරක් 3 6යි 1යි 7යි. 70. තුලිත සමීකරණ. දැක්කද? දාන්න.
තනියම ලියලා හුරු වෙන්න. මේවා විභාගයට දෙනවා. දෙයි මෙහෙම. එක්තරා ඉන්ධනයක රසායනික සූත්‍රය මොකක් හරි දෙයි. C8යි H18යි. මේ පූර්ණ දහනයට අදාළ තුලිත රසායනික ප්‍රතික්‍රියාව ලියන්න. එහෙනම් කොහොමද කරන්නේ? පූර්ණ දහනයක් නම් ඔක්සිජන් මොනවද හැදෙන ඵල? CO2 ධන H2O. දැන් මොකද කරන්න තියෙන්නේ? අස්සට තුලිත පාරක් ගන්න. එහෙනම් මේක ලියා ගන්න. හරි ඕනනම් උදාහරණ දෙක කියලා දාලා පෙට්‍ර පූර්ණ දහනය කියලා මේක ලියන්න තුලිත කරන්න බැහැ. ඒක කරමුද? කාබන් 8යි නම් මෙතෙන් 8ක්. H18යි 18ක් වෙන්න මෙතෙන් 9ක් දාන්න. දෙවරන් 9 18යි. හරිනේ? දැන් බලන්න දෙවරක් 8 16යි. ඔක්සිජන් මෙතන. මෙතන 9යි. එකතු කරපුවම කීය දෙන්නේ? 25යි. දැන් මොකද කරන්නේ? මෙතන 25ක් හදන්න බෑනේ. 12මාරක් දාන්න ඕන. භාගි වදන්න බෑනේ. එහෙනම් මොකද කරන්නේ? මේක දෙකෙන් වැඩි කරනවා. එහෙනම් මේ ඔක්කොම වෙනස් වෙනවා දැන්. දෙකෙන් වැඩි කරනවා. එතකොට දෙවරක් 8 16යි. කාබන් 16ක් වෙනවා නෑ. දැන් මම දානවා 16. හරිනේ? 18 ඒවා දෙකක් කීයද? 18 ඒවා දෙකක් 36යි. මෙතන 36ක් එන්න කීයද හයිඩ්‍රජන් ළඟ දාන්න ඕන 18. ඒකද දෙවරකට 16යි 36යි. දැන් බලමු ඔක්සිජන් බැලන්ස් කරන්න 16 ව දෙකක් 32යි ධන ඔක්සිජන් 18යි එකතුව බිඳුවයි 3යි 4යි 5යි. ඔක්සිජන් 50ක් එනවා. 50ක් කරන්න මෙතන කීයද දාන්න ඕනේ 25. ඔබට පීරියඩ් ස්ටෙප් එක